හරි සුබ දවසක් ළමයි. අද අපි කරන පාඩම වෘත්තය. හරි අද දවස තුල ළමයි මේ වීඩියෝ එක තුලින් මම ඔයාලට කියලා දෙන්නේ වෘත්තය කියලා කියන පාඩමේ හැඳින්වීම. හරි ඒ වගේම වෘත්තය කියලා කියන පාඩම තුලදී අපි ඉගෙන ගන්න විශේෂ වෘත්ත රටා, විශේෂ වෘත්තවල සමීකරණ සහ සාධාරණ වෘත්ත සමීකරණ දක්වා මේ වීඩියෝ එක තුලින් ළමයි මම ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. හරි ළමයි මෙන්න මෙහෙම මම ඔයාලට අර්ථ දැක්වීමක් දෙන්නම්. හරි ඉස්සෙල්ලාම ලියන්න මාතෘකාව වෘත්තය ලියන්න වෘත්තය කියලා ලියලා ලියන්න ළමයි මෙන්න මෙහෙම අර්ථ දැක්වීම හරි ලියන්න මෙහෙම අර්ථ දැක්වීම හරි ලියන්න මෙහෙම අචල ලක්ෂයකට නියත දුරකින් චලනය වන හරි අචල ලක්ෂයකට නියත දුරකින් චලනය වන තලය මත වූ විචල්්‍ය ලක්ෂයක පතය වෘත්තයක් වේ. අචල ලක්ෂයකට නියත දුරකින් චලනය වන තලය මත වූ විචල්්‍ය ලක්ෂයක පතය වෘත්තයක් වේ. මෙතනදී ළමයි ඔය අචල ලක්ෂය විදියට හඳුන්වන්නේ. අචල ලක්ෂයක් කියලා කියනවනේ. අචල ලක්ෂය ළමයි ඔතනදී ඔන්නයි කියන කතාවේ අචල ලක්ෂය අපි ගන්නවා ළමයි කේන්ද්‍රය විදියට. තේරුණාද? කේන්ද්‍රය විදියට ගන්නවා. ඒ වගේම නියත දුරක් තියෙනවා. නියත දුර අරේ විදියට ගන්නවා. නියත දුර ගන්නවා අරේ විදියට. ඔන්න විදියට නියත දුර අරේ විදියටගෙන අදින ලද වෘත්තය ළමයි අපි කියලා කියනවා මොකක්ද? අදින ලද වෘත්තය අපි අදින ලද ඒ කියන්නේ අචල ලක්ෂය කේන්ද්‍රය කරගෙන නියත දුර අරය කරගෙන විචල්්‍ය ලක්ෂයක පතය සැලකුවොත් ඒක අපි වෘත්තයක් විදියටයි සලකන්නේ ළමයි. හරි එහෙනම් මම හිතනවා ඔයාලට මේ කිව්ව කරුණු පැහැදිලි ඇති කියලා. ඉතින් මේ සරලම අවස්ථාවේ ඉඳලා ළමයි මම උගන්වනවා. ඒ නිසා සරලම කොටස් වල ඉඳලා ඉගෙන ගත්තාම ළමයි මේ පාඩම ඉතා හොඳින් පැහැදිලිව අවබෝධ කරගන්න පුළුවන්. හරි මෙතනදී ගත්තොත් ඔය විදිහට අපිට නිරූපණය කරන්න පුළුවන්. හරි හරි ඊළඟට ළමයි ලියන්න මාතෘකාව වක්‍රයක සමීකරණය මෙහෙමයි ළමයි මම ඔයාලට ඊට ඉස්සෙල්ලා කියලා දෙනවා කාටසියානු ඛණ්ඩාංක තලය හා සම්බන්ධයෙන්. කාටසියානු ඛණ්ඩාංක තලය ළමයි තිරස් අක්ෂයක් තියෙනවා. ඒ තිරස් අක්ෂය අපි හඳුන්වන්නේ x අක්ෂය කියලා. සිරස් අක්ෂයක් තියෙනවා. ඒ සිරස් අක්ෂය හඳුන්වන්නේ y කියලා. තිරස් අක්ෂයයි සිරස් අක්ෂයයි ඡේදනය වෙනවනේ. ඡේදනය වන ලක්ෂය හඳුන්වන්නේ මූල ලක්ෂය කියලා. අපිට මෙන්න මේ සිරස් අක්ෂය ළමයි මේ තිරස් අක්ෂයව ලම්බකව ඡේදනය කරන්න ඕනි. හැබැයි කැමති තැනකින් ඡේදනය කරන්න බෑ. එතනදී ඡේදනය වන ලක්ෂය තමයි මූල ලක්ෂය. මම O කියලා හඳුන්වනවා. මූල ලක්ෂය විදිහට ගන්න. හරි මූල ලක්ෂය විදිහට ගන්න. ඕනනම් එක ඛණ්ඩාංක ස්වරූපයෙන් ලියනවා ළමයි. මට ලියන්න පුළුවන් මෙතන කවුද? බිඳුව කියලා. පැහැදිලි ඇති කියලා හිතන්න. මේවා සරල දේවල්. මේවා සාමාන්‍ය පෙළදී 9 10 11 8 වසරවල් වලදී ඉගෙනගත්ත සංකල්ප. නමුත් ඒ සංකල්ප ඔස්සේ මේ පාඩමට යන එක ඉතා සරලව මේ පාඩම තේරුම් ගන්න ඔයාලට පහසු කරයි. මේමයි ළමයි. මේ කාටසියානු ඛණ්ඩාංක තලයේ වක්‍ර තියනවා ළමයි අනන්ත ප්‍රමාණයක්. වක්‍රයක් කියලා කියන්නේ මෙන්න මේ වගේ හැඩයකට. මේ වගේ හැඩයක් වක්‍රයක්. මම චුට්ටක් මෙන්න මෙහෙම ඉන්නම්කෝ. දැන් ළමයි මෙන්න මේ ලෝකය අපේ පෘථිවි තලය තුල මිනිස්සු ජීවත් වෙනෝනේ. අනන්ත ගණනක් ඒ කියන්නේ අපිට ගෙනියන හැකි තරම් මිනිස්සු ඉන්නෝනේ. ගෙනියන හැකි තරම් කියලා කියන්නේ යම්කිසි තා විශාල ප්‍රමාණයක් මිනිස්සු ඉන්නෝනේ. ඒ මිනිස්සුන්ට ජීවත් වෙන්න තැනක් තියෙනවද නැද්ද? ඔව්. මිනිස්සුන්ට ජීවත් වෙන්න තැනක් තියෙනවා. ඒ පොළොව තලය. මේ පොළොවේ පය ගහලා ඉන්නේ. ඉතින් ළමයි අන්න ඒ වගේ මිනිස්සු මේ පොළොවේ ජීවත් වෙනවා වගේ මෙන්න මේ කාටසිය ඛණ්ඩාංක තලය තුල ජීවත් වෙන එක්තරා පිරිසක් ඉන්නවා.
මොකද මම කිව්වේ මිනිස්සුયો මේ ලෝකේ ජීවත් වෙනවා වගේ මේ කාටසිය ඛණ්ඩාංක තලය තුල ජීවත් වෙන පිරිසක් ඉන්නවා. වක්‍රය කියලා කියන්නේ ඒ වගේ ප්‍රධානම අංගයක්. වක්‍රය කියලා කියන එක මෙන්න මේ ජීවත් වෙන එක් කොටසක්. ඉතින් ළමයි ඔන්න ඔය වක්‍ර අනන්ත ගණනක් තියෙනවා. හරි? මේ වගේ අනන්ත ගණනක් මම වක්‍ර හතරේ ඇඳි. අනන්ත ගණනක් අඳින්න පුළුවන් මේ කාටසිය ඛණ්ඩාංක තලය තුල. ඔයාලා දැන් කාටසිය ඛණ්ඩාංක තලයේ මේ පැත්තේ ඔක්කොම ධන, මේ පැත්තේ x ඍණයි y ධනයි, x ඍණයි y ඍණයි, x ධනයි y ඍණයි කියලා කියන ඒක සංකල්ප දන්න ඕනේ. ඒවා වෘත්තපාද ඛණ්ඩාංක වල පිහිටි මේක සරල අවබෝධයක් නේ. හරි. එතකොට ළමයි මේ කාටසිය ඛණ්ඩාංක තලය තුල මොනවද තියෙන්නේ? වක්‍ර තියෙනවා. වක්‍ර කොච්චරක් තියෙනවද? වක්‍ර තියෙනවා අනන්ත ප්‍රමාණයක් වක්‍ර තියෙනවා. ඔය අනන්ත ප්‍රමාණයක් වක්‍රවල ළමයි අනන්ත ප්‍රමාණයක් වූ වක්‍රවලින් ළමයි එක් වක්‍රයක් තෝරා ගන්නවා. හරි. වක්‍ර කොච්චරක් තියෙනවද? අනන්ත ප්‍රමාණයක් තියෙනවා. එතකොට අනන්ත ප්‍රමාණයක් වූ වක්‍රවලින් කොච්චරක් තෝරා ගන්නවද? කවුද තෝරගන්නේ? එක් වක්‍රයක් තෝරගන්න. හිතන්නකෝ මේ වක්‍රය තෝරගත්ත කියලා. හරි. දැන් ළමයි මෙන්න මේ තෝරගත්ත වක්‍රයේ මට කියන්න පුළුවන්ද මේකේ ආරම්භය කොතනද අවසානය කොතනද කියලා? බෑ ළමයි. ඒ වක්‍රයේ ආරම්භයක් අවසානයක් සම්බන්ධයෙන් මට පැහැදිලි කරන්න බෑ. හරි? ඒ කියලා කියන්නේ මෙන්න මේක අනන්තය දක්වා ওই විදිහට යන්න පුළුවන්. ওই විදිහට අනන්තය දක්වා වක්‍රය ගෙනියන්න පුළුවන්. හරි? ඉතින් මෙන්න මේ අනන්තයක් වූ වක්‍ර වලින් එක් වක්‍රයක් තෝරගත්තා. ඔය තෝරගත්ත වක්‍රය මත ළමයි මොනවද තියෙන්නේ? තෝරගත්ත වක්‍රය මත තියෙනවා ළමයි ඛණ්ඩාංක. තෝරාගත් වක්‍රය මත ඛණ්ඩාංක කොච්චරක් තියෙනවද දැන් ප්‍රශ්නේ මත. තෝරාගත්ත වක්‍රය මත ළමයි තියෙනවා ඛණ්ඩාංක අනන්ත ප්‍රමාණයක්. ඒ නිසා මම ඔක්කොම අඳින්නේ මෙන්න මෙහෙම මට පැහැදිලි කරලා දෙන්න ඕන නිසා මම මෙහෙම ඛණ්ඩාංක කීපයක් අඳිනවා. වක්‍ර අනන්ත ප්‍රමාණයක් මේ කාටසිය ඛණ්ඩාංක තලය තුල තියෙනවා. කාටසිය ඛණ්ඩාංක තලය තුල තියෙන මේ වක්‍ර අනන්ත ප්‍රමාණයෙන් එක් වක්‍රයක් තෝරගන්නවා. ඒ එක් වක්‍රය මත තියෙනවා ළමයි ඛණ්ඩාංක අනන්ත ප්‍රමාණයක්. එතකොට ළමයි මේ හැම ඛණ්ඩාංකයකටම ඔයාලා මට කියන්න x ඛණ්ඩාංකයක් y ඛණ්ඩාංකයක් කියලා තියෙනවද? ඔව්. මෙන්න මේ x ඛණ්ඩාංකය y ඛණ්ඩාංකය අතර ළමයි සෑම අනන්තයක් වූ ඛණ්ඩාංකවල මේ වක්‍රය මත තියෙන අනන්තයක් වූ ඛණ්ඩාංකවල සෑම x ඛණ්ඩාංකයක් y ඛණ්ඩාංකයක් අතරම පොදු සම්බන්ධතාවයක් තියෙනවා. පොදු සම්බන්ධතාවයක් තියෙනවා. එන්නේ ඒ පොදු සම්බන්ධතාවය ළමයි මේ වක්‍රයේ පොදු සම්බන්ධතාවය නෙමෙයි මේ වක්‍රයට යන්නේ. මේ වක්‍රයට යන්නේ. මේ වක්‍රයට යන්නේ. ඒ කියන්නේ අනන්ත ගණනක් වක්‍ර තියෙනවා නම් ඒකට අනන්ත ගණනක් වක්‍රවලටම පොදු සම්බන්ධතාවය මොකද්ද? වෙනස් වෙනවා. හරි? ඒ වචනේ පොඩ්ඩක් පැහැදිලි නැත්නම් තව ටිකක් ඉදිරියට යනකොට ළමයි පැහැදිලි වෙයි. මේක හරියට මෙන්න මේ වගේ. දැන් අපේ මිනිස්සු ඉන්නෝනේ. මිනිස්සුන්ගේ ළමයි මිනිස්සු විවිධ මිනිස්සු ඉන්නවා. දැන් නියුන් ජෝඩුවක් ගත්තත් ළමයි එක වගේ කියලා කියනෝනේ. නමුත් තමයි ඒ වගේ අය හඳුනා ගන්න පුළුවන් කොච්චර අංගපසංග ඔක්කොම එක වගේ වුණත් එයාලගේ ඇඟිලි සලකුණු කියලා කියන එකකින් ළමයි එයාලගේ හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. තේරුණාද? ඒව වෙනස් ඇත්තටම. එකම ඇඟිලි සලකුණු තියෙන පුද්ගලයන් දෙදෙනෙක් ඉන්න බෑ. හරි? ඒ නිසා මෙතනදී ළමයි මට පැහැදිලි කරන්න තියෙන්නේ ඔයාලට මේ පොදු ගුණාංගය කියලා කියන එක පොදු ගුණාංගය කියලා කියන එක පොදු ලක්ෂණය කියලා කියන එක වක්‍රයෙන් වක්‍රයට වෙනස් වෙනවා වගේ මිනිස්සුන්ගෙන් මිනිස්සුන්ට වෙනස් වෙනවා. ඒතකොට එතන පොදු ගුණාංගය කවුද? මිනිස්සුන්ගේ නම් ඇඟිලි සලකුණු. ඒතකොට මේ වක්‍රවල පොදු ගුණාංගය මම කියලා දෙන්නම්. පොදු ගුණාංගයක් තියෙනවා කියන එක මතක තියාගන්න. හරි. එතකොට මේ පොදු ගුණාංගය වක්‍රයෙන් වක්‍රයට වෙනස් වෙනවා. හරි. දැන් මෙන්න මේ වක්‍රය මත සාධාරණ ලක්ෂයක් ළමයි x, y කියලා ගත්තොත්. මෙන්න මේ වක්‍රය මත සාධාරණ ලක්ෂයක් x, y කියලා ගත්තොත්. මේ වක්‍රය මත සාධාරණ ලක්ෂයක් x, y කියලා ගත්තොත් මෙන්න මේ x හා මෙන්න මේ y අතර මොකද්ද තියෙන්නේ ළමයි? මෙන්න මේ x, y අතර තියෙන පොදු සම්බන්ධතාවය සමීකරණයකට ගොඩනැගුවොත් ඔන්න ඕකට කියලා කියනවා ළමයි මොකක් කියලාද? වක්‍රයක සමීකරණය කියලා. මම හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා. එහෙනම් වක්‍රයක සමීකරණය කියලා කියන්නේ මොකද්ද?
කාටසියානු ඛණ්ඩාංක තලය තුල වක්‍ර අනන්ත ගණනක් පවතී. එම අනන්ත ගණනක් වූ වක්‍රවල එක් වක්‍රයක් තෝරාගත් විට එම වක්‍රය මත ඛණ්ඩාංක අනන්තයක් පවතී. එම අනන්තයක් වූ ඛණ්ඩාංකවල x ඛණ්ඩාංකය හා y ඛණ්ඩාංකය අතර පොදු සම්බන්ධතාවයක් ඇත. මෙම පොදු සම්බන්ධතාවය වක්‍රයෙන් වක්‍රයට වෙනස් වේ. මෙම ඊට පස්සේ ලියනවා මෙහෙම. තෝරාගත් වක්‍රය මත සාධාරණ ලක්ෂයක් x, y ලෙස ගත් විට එම x හා y අතර පොදු සම්බන්ධතාවය වක්‍රයේ සමීකරණය ලෙස හඳුන්වනු ලැබේ. එතකොට ළමයි සාමාන්‍යයෙන් මේ වක්‍රයක සමීකරණය කියලා කියන එක එන්නේ ළමයි සමීකරණය. දැන් උදාහරණයක් විදිහට ගන්නකො සරල රේඛාවක්. සරල රේඛාවක සමීකරණය මම 4x ධන 3y ඍණ 7 සමානයි බිඳුව ගන්නවා. දැන් මෙතන ගන්නකො ළමයි මේ විචල්්‍ය විදිහට තියෙන්නේ කවුද? xy. හරි xy. තව සමීකරණයක් ලියන්නකො ඒත් විචල්්‍ය කවුද? xy. දැන් මෙතනදී ළමයි මම තවදුරටත් ඔයාලට කියලා දෙන්න ඕනි කරුණක් තමයි සරල රේඛාවක සමීකරණය වේවා. වෘත්තයක සමීකරණය වේවා. වක්‍රයක සමීකරණය වේවා. මේ ඕනම සමීකරණයක් කාටසිය ඛණ්ඩාංක තලය තුල තියෙන ඕනෑම සමීකරණයක් ලියන්නේ විචල්්‍ය දෙකකින්. ඒක හරියට මේ වගේ. අපි දැන් සිංහල හෝඩියේ නැත්නම් ඉංග්‍රීසි හෝඩියේ සිංහල හෝඩිය හෝ ඉංග්‍රීසි හෝඩිය භාවිතා කරලා ළමයි අපිට සිංහල හෝඩිය භාවිතා කරලා සිංහල හෝඩිය වචන ලියන්න පුළුවන්. අපිට යම්කිසි වචනයක් ලියන්න පුළුවන්. එතකොට එතෙන්ට භාවිතා වෙන්නේ ඒ අකුරු වල භාවිතයක් තියෙනවා. ඉංග්‍රීසි හෝඩිය ගන්නකො සිංහල හෝඩියට වඩා අපිට පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් ඉංග්‍රීසි හෝඩිය. එතකොට ඉංග්‍රීසි හෝඩියේ ළමයි අපි අකුරු 26ක් තියෙනවනේ. ඒ අකුරු 26 භාවිතා කරලා ළමයි අපිට ඉංග්‍රීසි හෝඩියේ කැමති වචනයක් ලියන්න පුළුවන්. හරි. එතකොට මේ 26ම තමයි 26ම භාවිතා වෙන්නේ නැහැ. නමුත් එක් වචන කිහිපයක් භාවිතා වෙලා නමක් නිර්මාණය වෙනවා. පැහැදිලිද? හරි. ඔන්න ඕ වගේ ළමයි මේ කාටසියානු ඛණ්ඩාංක තලය තුල තියෙන වක්‍ර තියෙනවා, සරල රේඛා තියෙනවා, වෘත්ත තියෙනවා. මේ වක්‍ර, සරල රේඛා, වෘත්ත කියලා කියන ඒවා ළමයි නිර්මාණය වෙනකොට ඒ නිර්මාණය වන්නේ අකුරු දෙකක් ඇසුරින්. ඒ අකුරු දෙක තමයි x, y. x හා y. මේ x හා y කියලා කියන අකුරු දෙකෙන් ළමයි මෙන්න මේ කාටසිය ඛණ්ඩාංක තලය තුල තියෙන මොනවද නිර්මාණය වෙන්නේ? සමීකරණ නිර්මාණය වෙන්නේ. හරි. එහෙනම් කාටසිය ඛණ්ඩාංක තලය තුල තියෙන අකුරු දෙක මොකද්ද? xy. මේක තමයි මේකේ තියෙන හෝඩිය. හරි. හරි. එහෙනම් පැහැදිලි ඇති කියලා ඒ දේ හිතන්න. ඉතින් ළමයි අපේ අරමුණ වන්නේ මේ වක්‍රයක සමීකරණය ගන්න නම් මෙයයි මේ අතර සම්බන්ධතාවයක් ගන්න. ඒ සම්බන්ධතාවය වක්‍රයක සමීකරණයේ විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. පැහැදිලිද? හරි. ඕක තමයි ළමයි වෘත්තය කියලා කියන පාඩමේ වක්‍ර සමීකරණයේ විදිහට අපි පැහැදිලිව අවබෝධ කරගත යුතු කරුණු. හරි. දැන් මම එනවා ළමයි මේ වක්‍ර වලින් වෘත්ත සහ සරල රේඛා කියලා කියන සංකල්ප වලට. මම මේ කාටසිය ඛණ්ඩාංක තලයේ ඔය විදිහටම තියාගෙන ළමයි මම මෙතනදී සලකන්නම් වක්‍රයක් සැලකුවනේ. දැන් මම ගන්නවා ළමයි මෙන්න මෙහෙම. මේ කාටසිය ඛණ්ඩාංක තලය තුල දැන් මම කිව්වා වක්‍ර තියෙනවා අනන්ත ප්‍රමාණයක්. හරි. එතකොට ළමයි මෙන්න මේ සලකන වක්‍ර දැන් මේ වගේ හැඩයක් නේ වක්‍රයක් කිව්වේ. මේ වගේ හැඩයක් වක්‍රයක්. හරි. මේ කොටසක් ඇඳලා තියෙනවා. මේකේ මට කෙලවරක් කියන්න බෑ. දැන් ඔයාලා දන්නවා මේ නික උදාහරණයක් විදිහට සයින් වක්‍රය මෙහෙම යනවා. සයින් වක්‍රය. වක්‍රය. හරි. ওই වක්‍රය. එතකොට මේ වක්‍රවල ළමයි ප්‍රධාන කොටස් දෙකක් තමයි වක්‍රවල තියෙන මූලික කොටස් දෙකක් තමයි සරල රේඛාව සහ වෘත්තය කියලා කියන්නේ. වක්‍රයන්ගේම කොටස් දෙකක් තමයි ළමයි අවස්ථා දෙකක්. වක්‍රයේ පවතින පුළුවන් අවස්ථා දෙකක් තමයි සරල රේඛාව සහ වෘත්තය කියලා කියන්නේ. මම මුලින්ම එන්නම් ළමයි සරල රේඛාවට. මේ සරල රේඛාව කියලා කියන පාඩමේදී මේ සංකල්ප කියලා දෙනවා ළමයි. එතකොට සරල රේඛාව කියලා කියන එක ගත්තොත් ළමයි මෙන්න මේ විදිහට මට සරල රේඛා නිර්මාණය කරන්න පුළුවන් නේ. අනන්ත ගණනක් තියෙනවා. මම සරල රේඛා කීපයක් ගන්නවා. අර විදිහටම ළමයි මේ කාටසියානු ඛණ්ඩාංක තලය තුල වක්‍ර අනන්තයක් තිබ්බා වගේම ළමයි සරල රේඛාත් අනන්ත ප්‍රමාණයක් තියෙනවා. මේ අනන්ත ප්‍රමාණයක් වූ සරල රේඛාවල හරි මේකේ කෙලවරක් කියන්න බෑ. සරල රේඛාවක් ළමයි ආරම්භයක් අවසානයක් කියන්න බෑ. අනන්ත ප්‍රමාණයක් වූ සරල රේඛාවලින් එක් සරල රේඛාවක් තෝරා ගන්න.
ඒ සරල රේඛාවේ සෑම x ඛණ්ඩාංකයක් y ඛණ්ඩාංකයක් අතරම තියෙනවා මොකද්ද පොදු සම්බන්ධතාවය. ඒ පොදු සම්බන්ධතාවය සරල රේඛාවෙන් සරල රේඛාවට වෙනස් වෙනවා. ඒ සරල රේඛාව මත දැන් ළමයි සාධාරණ ලක්ෂයක් මම ගත්තොත් x, y විදියට. මේ x y අතර තියෙන පොදු සම්බන්ධතාවයට ළමයි අපි කියලා කියනවා මොකක්ද? සරල රේඛාවක සමීකරණය කියලා. ඉතින් ළමයි සරල රේඛාවක සමීකරණය කියලා කියන එක ගොඩ නැගින්නේ ওই විදියට. සරල රේඛාවක සමීකරණය ගොඩ නැගින්නේ ওই විදියට. ඉතින් සරල රේඛාවකට එන ඔන්න ඔය ආකාරයේ සාධාරණ සමීකරණය තමයි ළමයි ax ධන by ධන c සමානයි බිඳුව කියලා කියන්නේ. සරල රේඛාව පාඩමේ මම කරලා තියෙන හැඳින්වීම චුට්ටක් බලන්න. හරි? ඒක වීඩියෝ එකක් දාලා ඇති. ඒතකොට සරල රේඛාව පාඩමේදී ළමයි මෙන්න මේක තමයි ඕනෑම සරල රේඛාවකට තියෙන පොදු සමීකරණය. මේ සරල රේඛාවේ තියෙනවා ළමයි ආකාර 8ක්. වෘත්තවලත් ආකාර කිහිපයක් තියෙනවා. ඉතින් මේ සරල රේඛාවක පොදු ආකාරය ඕනෑම ආකාරයකට පොදු ආකාරය. මම ඔන්න මේ සරල රේඛාවේ තියෙන පුළුවන් ආකාරයටත් කියලා දෙන්නම්. x සමානයි a. x සමානයි කියලා කියන්නේ y අක්ෂයට සමාන්තර සරල රේඛාව. 2. y සමානයි b. x අක්ෂයට සමාන්තර සරල රේඛාව. 3. y සමානයි mx ධන mx. y සමාන mx. ඒ කියන්නේ අනුක්‍රමණය mx මූල ලක්ෂය තුලින් යන සරල රේඛාවක සමීකරණය. 4. y සමානයි mx ධන c. m කියන්නේ අනුක්‍රමණය, c කියන්නේ අන්තක්ඛණ්ඩය වෙනකොට සරල රේඛාවේ සමීකරණය ওই විදිහට එනවා. 5. y ඍණ y1 සමානයි m වාරයක් x ඍණ x1. සරල රේඛාවක අනුක්‍රමණය සහ එම සරල රේඛාව මත වන අචල ලක්ෂයක ඛණ්ඩාංක දන්නකොට එම සරල රේඛාවේ සමීකරණය. 6. y ඍණ y1 සමානයි y2 ඍණ y1 බෙදීම x2 ඍණ x1 වාරයක් x ඍණ x1. මේ තියෙන ළමයි මොකද්ද? මේ තියෙන ළමයි සරල රේඛාවක සමීකරණය. මේ සරල රේඛාවක සමීකරණය තවත් ආකාරයක්. 6 වෙනි ආකාරය. ඒ කියන්නේ ළමයි සරල රේඛාවක් මත අචල ලක්ෂ දෙකක ඛණ්ඩාංක දන්නවනම් x1 y1 x2 y2 කියලා සමීකරණය මේ ආකාරය ගන්න. හරි? ඔය ටික මම ළමයි පැහැදිලිව සාධනයක් සමගම කියලා දීලා ඇති. ඒක බලන්න. ඊළඟට ළමයි අපිට එනවා x බෙදීම a ධන y බෙදීම b කියලා කියන එක සමානයි 1ක් කියලා. මේ කියලා කියන්නේ ළමයි අන්තක්ඛණ්ඩාංකාරය. සරල රේඛාවක් ගත්තාම සරල රේඛාවක් අපි දැනගෙන හිටියේ y අක්ෂයේ විතරයිනේ කපනවා කියලා. එතකොට කිව්වේ y අක්ෂය මත අන්තක්ඛණ්ඩය කියලා නෑ ළමයි. ඕක x අක්ෂයත් කපන්න පුළුවන්. එතකොට x අක්ෂය කපනකොට මූල ලක්ෂයේ සිට එම ඡේදන ලක්ෂයට තියෙන දුර නැත්නම් විස්ථාපනය අපි ගන්නවා x අක්ෂය මත අන්තක්ඛණ්ඩය. මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුර මොකද්ද? y අක්ෂය මත අන්තක්ඛණ්ඩය. එහෙනම් මේ සම්බන්ධතාවය ඕක. හරි. 8 තමයි ළමයි x cos alpha ධන y sin alpha කියලා කියන එක සමානයි p. මේකට කියලා කියන්නේ ළමයි අභිලම්භාකාරය කියලා. ඉතින් ළමයි මම මෙන්න මේ ටික පිළිබඳව කියලා දෙන්න යන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් කියලා දෙන්න යන්නේ නැහැ. හරි? මේක මම කියලා දෙන්න යන්නේ නැහැ. මේක සරල රේඛාව පාඩමේදී පැහැදිලිව කියලා දීලා ඇති. ඒක බලන්න. හරි? මම අදහස් කරන්න ආවේ ඔය ආකාරයටම පොදු ආකාරය තමයි මේක කියන එක. ඉතින් ළමයි මෙන්න මෙතනදී ඔය ABC කියලා නියත තුනක් තියෙනවනේ. ABC නියත තුන අතරම ළමයි තාත්වික සංඛ්‍යා කුලකයකට අයිති වෙනවා. ABC කියලා කියන නියත තුන අයත් වෙනවා කාටද? තාත්වික සංඛ්‍යා කුලකයට. ඒ වගේම x හා y මේ මොන මාත්‍රයේද? පළමු මාත්‍රයේ සමීකරණය. මේක පළමු මාත්‍රයේ සමීකරණය. ඒ වගේම a හා b කියලා කියන සංගුණක ළමයි එකවර ශුන්‍ය නොවි තියෙනවා. මෙන්න මේ කරුණු තුන වෙනවා නම් මේ ආකාරයේ සමීකරණයක් සරල රේඛාවක සාධාරණ සමීකරණයේ විදිහට මට හඳුන්වන්න පුළුවන්. පැහැදිලිද? මම හිතනවා ළමයි මේ තුලින් ඔයාලට පැහැදිලි අවබෝධයක් එන්න ඇති කියලා. හරි? টොප් එකකටම කියලා දෙනවා ළමයි. අහගෙන පුළුවන් සරල රේඛාවක් පුළුවන් වෘත්තයක් පුළුවන්. ලකුණු 200ක් ගන්න පුළුවන් නේ. දන්නවනේ ඔයාලා ඒක. හරි? සරල රේඛාව වෘත්තයෙන් තමයි අපිට ප්‍රශ්න ඉන්නේ. ඒකට කෙටි ප්‍රශ්න දෙකක් එනවා. ඉතින් මේ පාඩම් දෙක ඉගෙන ගත්තාම අපිට එකට යන්න ඕනේ අත්‍තරම මේක රචනා ප්‍රශ්නයක් විදියට ළමයි අපිට 16 වෙනි ප්‍රශ්නේ එනවා. හරි 17කට ටිකෝන් විදියට. හරි එහෙනම් ඔන්න සරල රේඛා සම්බන්ධයෙන්ොත් මම ඔයාලට කියලා දුන්නා. මොකක්ද එහෙනම් මම කිව්වේ
සරල රේඛාවක සමීකරණය කියලා කියන්නේ කාටසිය ඛණ්ඩාංක තලය තුල තියෙන ළමයි සරල රේඛා අනන්ත ප්‍රමාණයක්. ওই අනන්ත ප්‍රමාණයක් වූ සරල රේඛාවල x අනන්ත ප්‍රමාණයක් වූ සරල රේඛාවලින් x සරල රේඛාවක් තෝරාගත්තාම ওই සරල රේඛාව මත ඛණ්ඩාංක අනන්ත ප්‍රමාණයක් තියෙනවා. අනන්ත ප්‍රමාණයක් වූ ඛණ්ඩාංකවල x ඛණ්ඩාංකය y ඛණ්ඩාංකය අතර පොදු සම්බන්ධතාවයක් තියෙනවා. මේ පොදු සම්බන්ධතාවය සරල රේඛාවෙන් සරල රේඛාවට වෙනස් වෙනවා. මේ පොදු සම්බන්ධතාවය සරල රේඛාවෙන් සරල රේඛාවට වෙනස් වෙනවා. හරි? පැහැදිලි? එම සරල රේඛාව මත සාධාරණ ලක්ෂයක් x, y කියලා ගත්තොත් xy අතර පොදු සම්බන්ධතාවය මොකක්ද කියන්නේ සරල රේඛාවක සමීකරණය. එහෙනම් ළමයි අපි යමු දැන් ওই විදිහටම වෘත්තයක සමීකරණය. වෘත්තයක සමීකරණය කියලා කියන එක ගැන කතා කරමු. හරි? වෘත්තයක සමීකරණය. ඉතින් පැහැදිලි අවබෝධයක් මේ ගණිතය තුලින් ගන්න ළමයි. හරි? වෘත්තයක් කියලා කියන්නේ ළමයි මෙහෙමයි. ඇත්තම ගත්තොත් අනන්ත ගණනක් වෘත්ත තියෙනවා. මෙහෙම අපිට මෙහෙම වෘත්ත ඕන තරම් අඳින්න පුළුවන්. ඔය වගේ එක එක වෘත්ත අඳින්න පුළුවන්. ඒ වගේම එකම කේන්ද්‍රය වෙච්ච වෘත්ත අනන්ත ප්‍රමාණයක් අඳින්න පුළුවන්. හරි? මේක වෘත්තයක් කියලා හිතන්න හොඳේ. මේක දැන් අඳිනකොට පොඩි එහා මෙහා වෙන්න පුළුවන්. ඒක ගණන් ගන්න එපා. ඔයාගේ අනන්ත ගණනක් එකම කේන්ද්‍රය කරගත්ත වෘත්ත තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි සමහර වෙලාවට ස්පර්ශ වෙලක් තියෙන්න පුළුවන්. අනන්ත ගණනක් වෘත්ත තියෙන්න පුළුවන් මේ. හරි? අනන්ත ගණනක් වෘත්ත තියෙන්න පුළුවන්. හරි? අනන්ත ගණනක් ওই විදිහට වෘත්ත තියෙන්න පුළුවන්. පැහැදිලිද? හරි. ඉතින් ඔන්න ඔය විදිහට ළමයි කාර්සියානු ඛණ්ඩාංක තලය තුල වෘත්ත තියෙන අනන්ත ප්‍රමාණයක්. මොකද? කාර්සියානු ඛණ්ඩාංක තලය තුල වෘත්ත තියෙනවා අනන්ත ප්‍රමාණයක්. මෙන්න මේ අනන්ත ප්‍රමාණයක් වූ වෘත්තවල එක් වෘත්තයක් තෝරාගත් විට මම තෝරා ගන්නවා මේ වෘත්තය. ඛණ්ඩාංක තියෙනවා අනන්ත ප්‍රමාණයක්. මේ අනන්ත ප්‍රමාණයක් වූ ඛණ්ඩාංකවල x ඛණ්ඩාංකය හා y ඛණ්ඩාංකය අතර පොදු සම්බන්ධතාවයක් තියෙනවා. ওই පොදු සම්බන්ධතාවය වෘත්තයෙන් වෘත්තයට වෙනස් වෙනවා. හරි? පොදු සම්බන්ධතාවය වෘත්තයෙන් වෘත්තයට වෙනස් වෙනවා. තව චූටි දෙයක් කතා කරන්නම්කො ළමයි. සරල රේඛාවක පොදු සම්බන්ධතාවය කියලා කතා කරේ මෙන්න මෙයාටනේ. මම කියවනේ x හා y අතර තියෙන පොදු සම්බන්ධතාවය සරල රේඛාවක සමීකරණය කියලා. සරල රේඛාව ගැන කතා කරනකොටත් ළමයි මම එතනදී කිව්වා මෙන්න මේ සම්බන්ධතාවය සරල රේඛාවෙන් සරල රේඛාවට වෙනස් වෙනවා. දැන් xy කියන්නේ විචල්්‍ය දෙකක්නේ. එතකොට ළමයි වෙනස් වෙන්න පුළුවන් කවුද? ABC කියලා කියන නියත තුන වෙනස් වෙනකොට ළමයි මොකද වෙන්නේ? ABC නියත තුන වෙනස් වෙනකොට මේකෙන් එනවා එක් වර්ගයේ සරල රේඛා. සරල රේඛා අනන්ත ප්‍රමාණයක සමීකරණය වෙනවා. තේරුණාද? එහෙනම් ABC වෙනස් වීම මත එක එක අගයන් ගන්නකොට සරල රේඛා අනන්ත ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඉතින් ළමයි සරල රේඛාවක සමීකරණ ආකාර 8ක් කියවනේ. ඒ ඔක්කොම සරල රේඛාවල සමීකරණ. ඉතින් A බිඳුව වෙන්න පුළුවන්. හැබැයි දෙන්නම එකපාර බිඳුව වෙන්න බෑ. A බිඳුව වෙන්න පුළුවන්. නැත්නම් B බිඳුව වෙලා තියෙන්න පුළුවන්. නැත්නම් C බිඳුව වෙලා තියෙන්න පුළුවන්. කවුරු හරි එක්කෙනෙක් බිඳුව වෙන්න පුළුවන්. මේ දෙන්න නම් එකපාර බිඳුව වෙන්නේ නැහැ කියන එක හොඳට මතක තියාගන්න. හරි? හරි. මම මෙතනදී අදහස් කරේ ළමයි මේ වෘත්තය තුල තියෙනවා ළමයි මොකද්ද? ඛණ්ඩාංක අනන්ත ප්‍රමාණයක්. මේ වෘත්තය තුල තියෙන ළමයි ඛණ්ඩාංක අනන්ත ප්‍රමාණයක්. අනන්ත ප්‍රමාණය පරිවෘත්තයේ පරිධිය මත. අනන්ත ප්‍රමාණයක වූ ඛණ්ඩාංකවල x ඛණ්ඩාංකය y ඛණ්ඩාංකය අතර පොදු සම්බන්ධතාවයක් තියෙනවා. වෘත්තයෙන් වෘත්තයට ඒක වෙනස් වෙනවා. එතකොට මේ වෘත්තය මත එන සාධාරණ ඛණ්ඩාංකයක් x, y කියලා ගත්තොත් xy අතර සම්බන්ධතාවය වෘත්තයක සමීකරණයේ විදිහට ළමයි අපිට හඳුනා ගන්න පුළුවන්. මම හිතනවා එහෙනම් වෘත්තයක කරපු මෙන්න මේ පැහැදිලි කිරීම ළමයි ඔයාලට තේරෙන්න ඇති කියලා. හරි? වෘත්තයක පැහැදිලි කිරීම ඔයාලට තේරෙන්න ඇති කියලා. හරි? එහෙනම් මම ආපහු මේ කතා කරපු සිද්ධාන්තමය කරුණු පිළිබඳව පොඩි නෝට් එකක් දාගන්න මෙන්න මෙහෙම නෝට් එකක් දාගන්න ලියන්න. වෘත්තයක අර්ථ දැක්වීම ලිව්වනේ. අර්ථ දැක්වීම කියලා ලියලා එතන මෙන්න මෙහෙම ලියන්න. අචල ලක්ෂයකට නියත දුරකින් චලනය වන තලය මත වූ විචල්්‍ය ලක්ෂයක පතය වෘත්තයකි. අචල ලක්ෂයකට නියත දුරකින් චලනය වන තලය මත වූ විචල්්‍ය ලක්ෂයක පතය වෘත්තයකි.
මෙහි අචල ලක්ෂ්‍ය වෘත්තයේ කේන්ද්‍රය ලෙසද සෙන්ටර් වරහන් ඇතුළේ ලියන්න ඕන ළමයි ඉංග්‍රීසි වචනේ සෙන්ටර්. නියත දුර වෘත්තයේ අලය ලෙසද ගනු ලැබේ. අරය කියන්නේ රේඩියස් එක. අරය කියලා කියන්නේ රේඩියස් එක ලෙසද ගනු ලැබේ. ඊළඟට ලියන්න වක්‍රයක සමීකරණය. ලියන්න මෙහෙම කාටසියානු ඛණ්ඩාංක තලය තුල වක්‍ර අනන්ත සංඛ්‍යාවක් පවතී. කාටසියානු ඛණ්ඩාංක තලය තුල වක්‍ර අනන්ත සංඛ්‍යාවක් පවතී. එම අනන්ත ගණනක් වූ වක්‍රවල වක්‍රවලින් එක් වක්‍රයක් තෝරාගත් විට එම වක්‍රය මත ඛණ්ඩාංක අනන්ත ප්‍රමාණයක් පවතී. 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 එම අනන්ත ප්‍රමාණයක් වූ ඛණ්ඩාංකවල සෑම x ඛණ්ඩාංකයක් හා y ඛණ්ඩාංකයක් අතර පොදු සම්බන්ධතාවයක් ඇත. සෑම x ඛණ්ඩාංකයක් හා y ඛණ්ඩාංකයක් අතර පොදු සම්බන්ධතාවයක් ඇත. එම පොදු සම්බන්ධතාවය වක්‍රයෙන් වක්‍රයට වෙනස් වේ. 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 දැන් රූලක් කියලා මෙහෙම ලියන්න. තෝරාගත් වක්‍රය මත සාධාරණ ඛණ්ඩාංකයක් x, y ලෙස ගත් විට එම x හා y අතර පොදු සම්බන්ධතාවය වක්‍රයක සමීකරණය ලෙස හඳුන්වනු ලැබේ. එම පොදු සම්බන්ධතාවය වක්‍රයක සමීකරණය ලෙස හඳුන්වනු ලැබේ. වක්‍රයක සමීකරණය ලෙස හඳුන්වනු ලැබේ. වක්‍රයක සමීකරණය ලෙස හඳුන්වනු ලැබේ. හරි. ඊළඟට ලියන්න ළමයි සරල රේඛාවක සමීකරණය. සරල රේඛාවක සමීකරණය. ඒ යටතේ කමන්න එතනම ලියාගන්න. a, b, c අවයවයක් තාත්වික සංඛ්‍යා කුලකයේද a, b, c අවයවයක් තාත්වික සංඛ්‍යා කුලකයේද a හා b එකවර ශුන්‍ය නොවන විට a හා b එකවර ශුන්‍ය නොවන විට x හා y හි පළමු මාත්‍රයේ සමීකරණයක් කමාවක් දාලා ලියන්න. ax ධන by ධන c සමානයි බිඳුව. ax ධන by ධන c සමානයි බිඳුව සරල රේඛාවක සමීකරණය ලෙස හඳුන්වයි. සරල රේඛාවක සමීකරණය ලෙස හඳුන්වයි. a, b, c අවයවයක් r තාත්වික සංඛ්‍යා කුලකය කියන එකයි මේකේ අදහස. මේක ග්‍රීක හෝඩිය අකුරක්. a හා b එකවර ශූන්‍ය නොවන විට x හා y පළවන මාත්‍රයේ සමීකරණයක් ax ධන by ධන c සමානයි බිඳුව ආකාරයට සරල රේඛාවක සමීකරණය ලෙස හැඳින්වෙයි. යටින් ළමයි මෙන්න මෙහෙම ලියන්න. කාටසියානු ඛණ්ඩාංක තලය තුල ලියන්න මෙහෙම. කාටසියානු ඛණ්ඩාංක තලය තුල සරල රේඛා අනන්ත ප්‍රමාණයක් පවතී. සරල රේඛා අනන්ත ප්‍රමාණයක් පවතී. කාටසියානු ඛණ්ඩාංක තලය තුල සරල රේඛා අනන්ත ප්‍රමාණයක් පවතී. එම අනන්ත ප්‍රමාණයක් වූ සරල රේඛාවලින් එක් සරල රේඛාවක් තෝරාගත් විට එම අනන්ත ප්‍රමාණයක් වූ සරල රේඛාවලින් එක් සරල රේඛාවක් තෝරාගත් විට එම අනන්ත ප්‍රමාණයක් වූ සරල රේඛාවලින් එක් සරල රේඛාවක් තෝරාගත් විට එහි ඛණ්ඩාංක අනන්ත ප්‍රමාණයක් පවතී. එහි ඛණ්ඩාංක අනන්ත ප්‍රමාණයක් පවතී. එහි සෑම x ඛණ්ඩාංකයක් හා y ඛණ්ඩාංකයක් අතර
එමෙම එහි සෑම x ඛණ්ඩාංකයක් හා y ඛණ්ඩාංකයක් අතර පොදු සම්බන්ධතාවයක් පවතී. එහි සෑම x ඛණ්ඩාංකයක් හා y ඛණ්ඩාංකයක් අතර පොදු සම්බන්ධතාවයක් පවතී. මෙහෙම ලියන්නමයි. එහි සෑම x ඛණ්ඩාංකයක් හා y ඛණ්ඩාංකයක් අතර පොදු සම්බන්ධතාවයක් පවතී. හරි. මෙහෙම ලියන්න දැන්. එම පොදු සම්බන්ධතාවය සරල රේඛාවෙන් සරල රේඛාවකට වෙනස් වේ. එම පොදු සම්බන්ධතාවය කියන්නේ මේක. ගොඩනැගුවොත් ළමයි සමීකරණයක් විදිහට මේක. එම පොදු සම්බන්ධතාවය සරල රේඛාවෙන් සරල රේඛාවට වෙනස් වේ. රූලක් කරලා මෙහෙම ලියන්න. එම සරල රේඛාව මත සාධාරණ ලක්ෂයක් නැත්නම් සාධාරණ ඛණ්ඩාංකයක් x, y ලෙස ගත් විට එම සරල රේඛාව මත සාධාරණ ලක්ෂයක් x, y ලෙස ගත් විට එම සරල රේඛාව මත සාධාරණ ඛණ්ඩාංකයක් x, y ලෙස ගත් විට එම සරල රේඛාව මත සාධාරණ ඛණ්ඩාංකයක් x, y ලෙස ගත් විට xy අතර පොදු සම්බන්ධතාවය නැත්නම් x හා y අතර පොදු සම්බන්ධතාවය සරල රේඛාවක සමීකරණය ලෙස හඳුන්වනු ලැබේ. පොදු සම්බන්ධය සරල රේඛාවක සමීකරණය ලෙස හඳුන්වනු ලැබේ. පොදු සම්බන්ධය සරල රේඛාවක සමීකරණය ලෙස හඳුන්වනු ලැබේ. සරල රේඛාවක සමීකරණය ලෙස හඳුන්වනු ලැබේ. මම හිතනවා ළමයි මේ කියපු දේ පැහැදිලි ඇති කියලා. හරි, මම මේ කියපු දේ පැහැදිලි ඇති කියලා. දැන් ලියන මාතෘකාව වෘත්තයක සමීකරණය. හරි, වෘත්තයක සමීකරණය. ලියන්න මෙන්න. කාටසිය ඛණ්ඩාංක තලය තුල ලියන්න මෙන්න. කාටසියානු ඛණ්ඩාංක තලය තුල වෘත්ත අනන්ත සංඛ්‍යාවක් පවතී. 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 එම අනන්ත ගණනක් වූ වෘත්තවලින් එක් වෘත්තයක් තෝරාගත් විට එම අනන්ත ගණනක් වූ වෘත්තවලින් එක් වෘත්තයක් තෝරාගත් විට එම අනන්ත ගණනක් වූ වෘත්තවලින් එක් වෘත්තයක් තෝරාගත් විට එක් වෘත්තයක් තෝරාගත් විට එක් වෘත්තයක් තෝරාගත් විට එම වෘත්තය මත ඛණ්ඩාංක අනන්ත ප්‍රමාණයක් පවතී. 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 එම සෑම ඛණ්ඩාංකයකම x ඛණ්ඩාංකය හා y ඛණ්ඩාංකය අතර එම සෑම ඛණ්ඩාංකයකම x ඛණ්ඩාංකය හා y ඛණ්ඩාංකය අතර එම සෑම ඛණ්ඩාංකයකම x ඛණ්ඩාංකය හා y ඛණ්ඩාංකය අතර එම සෑම ඛණ්ඩාංකයකම x ඛණ්ඩාංකය හා y ඛණ්ඩාංකය අතර පොදු සම්බන්ධතාවයක් පවතී. පොදු සම්බන්ධතාවයක් පවතී. ලියන්න එකටම එම පොදු සම්බන්ධතාවය වෘත්තයෙන් වෘත්තයට වෙනස් වේ. එම පොදු සම්බන්ධතාවය වෘත්තයෙන් වෘත්තයට වෙනස් වේ. එම පොදු සම්බන්ධතාවය වෘත්තයෙන් වෘත්තයට වෙනස් වේ. හරි, ලියන්න එකටම ළමයි රූලක් කරලා මෙහෙම. එම තෝරාගත් වෘත්තය මත සාධාරණ ඛණ්ඩාංකයක් x, y ලෙස ගත් විට එම තෝරාගත් වෘත්තය මත සාධාරණ ඛණ්ඩාංකයක් x, y ලෙස ගත් විට එම තෝරාගත් වෘත්තය මත සාධාරණ ඛණ්ඩාංකයක් x, y ලෙස ගත් විට එම තෝරාගත් වෘත්තය මත සාධාරණ ඛණ්ඩාංකයක් x, y ලෙස ගත් විට එම තෝරාගත් වෘත්තයේ සාධාරණ ඛණ්ඩාංකයක් x, y ලෙස ගත් විට xy අතර පොදු සම්බන්ධතාවය වෘත්තයක සමීකරණය ලෙස හඳුන්වනු ලැබේ. xy අතර එම පොදු සම්බන්ධතාවය වෘත්තයක සමීකරණය ලෙස
හඳුන්වනු ලැබේ. අපි ළමයි අර සරල රේඛාවේදී පොදු සම්බන්ධතාවය වුණ ax ධන by ධන c සමානයි බිඳුව කතා කරා වගේම පැහැදිලිද? මෙතනටත් ළමයි වෘත්තයක සම්බන්ධතාවයක් තියෙනවා. මෙන්න මේක තමයි ඒ වෘත්තයක සම්බන්ධතාවය. මේක මම ඔප්පු කරනවා ළමයි. හරි? මේක ඔප්පු කරනවා. මෙතන ළමයි තියෙනවනේ GF කියලා. මේ GF කියලා කියන්නේ මෙන්න මෙහෙමයි. කේන්ද්‍රය මේකේ අදහස තමයි කේන්ද්‍රය ඍණ g, ඍණ f වෙච්ච අරය සමානයි g වර්ග ධන f වර්ග ඍණ c වල වර්ගමූලය වෙච්ච වෘත්තයක සාධාරණ සමීකරණය නැත්නම් සම්මත සමීකරණය කියලා කියන එකයි මේකේ අදහස. ඉතින් ළමයි මේක තමයි xy අතර තියෙන පොදු සම්බන්ධතාවය. මේ පොදු සම්බන්ධතාවයේ x වර්ග පද තියෙනවා, y වර්ග පද තියෙනවා, x පද තියෙනවා, y පද තියෙනවා, නියත පද තියෙනවා. හැබැයි ළමයි මේ වෘත්තයක සමීකරණයක මේ පදේ මේ පදකේ සංගුණක බිඳුව වෙන්න බෑ. එතකොට වෘත්තයක සමීකරණයක් නෙමෙයි යන්නේ. එතකොට කවුද? සරල රේඛාවක් සමීකරණය. එහෙනම් වෘත්තයක සමීකරණ වෙන්න නම් x වර්ග y වර්ග පද තියෙනවා. හරි? මේ බිඳුව වෙන්නත් පුළුවන්. හරි? මේ කණ්ඩාංග බිඳුව වෙන්නත් පුළුවන්. හරි? අනිත් එක තමයි ළමයි කේන්ද්‍රය කියලා කියන එක ගත්තොත් කේන්ද්‍රය ඍණ ඍණ g, ඍණ g ඍණ f. අරය කියලා කියන්නේ කේන්ද්‍රයේ කණ්ඩාංක වල වර්ගවල එකතුව ඍණ සම්මත වෘත්ත සමීකරණයේ නියත පදේ අඩු කරාම ලැබෙනවා කියන්නේ. ඉතින් මේ දෙක මම ඔප්පු කරනවා ළමයි. මෙයත් ඔප්පු කරලා පෙන්නනවා. ඔයාලගේ දැනගැනීමේ පහසුව සඳහා වෘත්තයක සමීකරණය කියලා කියන එක මෙන්න මේක ලියලා තිබ්බනම් හරි. පැහැදිලිද? එහෙනම් වෘත්තයක සමීකරණය කියලා කියන්නේ මෙන්න මේක කියලා කියන එක ඔයාලට දැන් අවබෝධ වෙන්න ඕන. එතකොට මම ඔයාලට කියවනේ ළමයි ඔය වෘත්තය මත සාධාරණ ලක්ෂයක් x, y කියලා ගත්තාම ඔය xy අතර තියෙන පොදු සම්බන්ධතාවයයි වෘත්තයක සමීකරණය කියලා කියන්නේ කියලා. ඉතින් ළමයි මේකයි වෘත්තයක සමීකරණය. එතකොට මම තව කරුණක් කිව්වා ඒක වෘත්තයෙන් වෘත්තයට අනන්ත ගණනක් වූ වෘත්ත කාර්ශීය කණ්ඩාංක තලය තුල තියෙන නිසා ඔය අනන්ත ගණනක් වූ වෘත්තවල මොකද්ද? වෘත්තවල සමීකරණ වෙනස් වෙනවා. සමීකරණ වෙනස් වෙන්නේ කොහොමද නේද? G කියලා කියන්නේ නියතකයක් ළමයි. කේන්ද්‍රයේ කණ්ඩාංකනේ. F කියලා කියන්නේ නියතකයක්. C කියලා කියන්නේ නියතකයක්. ඔන්න ඔය නියතවලට එක එක අගයන් ගන්නකොට එක එක වෘත්තවල සමීකරණ එනවා. අර ABC වලට සරල රේඛාවක එක එක සරල රේඛාවල සමීකරණ ආවා වගේ G වලට F වලට C වලට විවිධ අගයන් ගන්නකොට විවිධ වෘත්තවල සමීකරණ නිර්මාණය වෙනවා. පැහැදිලිද? ඉතින් ළමයි අද එහෙනම් වෘත්තය කියලා කියන පාඩමේ පළවන හැඳින්වීම විදියට මම කරන්නේ ඕක. හරි? මම හිතනවා ළමයි මෙතනදී ඔයාලට වෘත්තයක සමීකරණය කියලා කියන එක සරල රේඛාවක සමීකරණය කියලා කියන එක වක්‍රයක සමීකරණය කියලා කියන එක පිළිබඳව පැහැදිලි නිර්වෘල් අවබෝධයක් ඔයාලට ලැබෙන්නේ නැති කියලා. මම ඊළඟ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ ළමයි. හරි? මේ මගේ ඊළඟ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ වෘත්තයක සම්මත සමීකරණය මොකක්ද? මෙන්න මේ කතා කරු සම්මත සමීකරණය එන්නේ කොහොමද? සහ ඒ වෘත්තයක සමීකරණවල විවිධ ආකාර මොනවද? සරල රේඛාවක ළමයි මම කතා කරන්නේ ආකාර 8ක් සම්බන්ධයෙන්. අන්නේ සරල රේඛාවල ආකාර 8ටම පොදු ආකාරය තමයි ax ධන by ධන c. ওই විදිහටම ළමයි වෘත්තවල ආකාර කිහිපයක් තියෙනවා. විශේෂ ආකාර කිහිපයක්. ඒ ආකාර ඔක්කොටම පොදු සමීකරණය තමයි මේක. හරි? එහෙනම් එන්නේ ඒ සම්බන්ධයෙන් මම දෙවෙනි වීඩියෝ තුලින් බලාපොරොත්තු වෙනවා. හරි? එහෙනම් අදට ඔයාලට සුබ දවසක්.